තෙරුවන් සරණ මෑණියන් මේ මම දැක්කා මෑණියන්ම Facebook වල ගොඩක් දාලා තියෙනවා වීඩියෝස් එහෙම. ඒ කියන්නේ බුද්ධ මන්දිර මෑණියන්ම අලුතෙන් හදන් යන බුද්ධ මන්දිරේ වීඩියෝ එහෙම දාලා තිබ්බා. බුද්ධ මන්දිරය ගැන මෑණියන්ම කොහොමද මේ අපේ කාට හරි උදව්වක් කරන්න තියෙනවා නම් ඒක මෑණියන්ම පොඩක් දැනුවත් කිරීමක් කරනවා. ඔව්. ඒකෙදි මේ පුතේ මෙහෙමයි. මට මගේ අම්මගේ පර්චස් 50ක භූමියක් ලැබුණා. තනමල්ලිල තිස්ස මහරාම ප්‍රධාන පාරයි. පරණ ගේකුත් එක්ක. ඉතින් මගේ අම්මා දරුවෝ 4 දෙනෙක්ගෙන් යුක්ත ස්වාමි පුරුෂයා අහිමි වුණු බොහෝ දුක් විඳලා දරුවෝ හදපු අම්මා කෙනෙක්. ඉතින් මගේ අම්මට අනිත් දරුවෝ 3 දෙනාට ගෙවල් 3ක් එක්ක ඉඩම වෙන් කරනකොට මහාන වෙලා ඉන්න දියණියටත් මෙතනින් කොටසක් දෙන්න ඕනේ කියලා මගේ අම්මා කල්පනා කරා. ඉතින් කල්පනා කරලා පරණ ගේකුත් එක්ක පර්චස් 50ක් මට දුන්නා. දීලා කිව්වා එයා කැමති දෙයක් කරන්න. ඉතින් ඒ ඉඩම වටිනවා සාමාන්‍යයෙන් කෝටියක් විතර. අද මුදලෙන් ගත්තා. විකුණන්නත් පුළුවන් ඔය හෝටල් එකක් අර ව්‍යාපාරයක් කරන කෙනෙකුට මෙම ඉඩම විකිණීමට ඇත කියලා කිව්වොත් පුතේ ඇත්තටම ඇවිල්ලා ඉඩම මුලදී ගන්නවා. ප්‍රධාන පාරයි නිසා. ඉතින් ඒක මිලදී අරගෙන මේ මුදල් වලින් මට ඕන නම් මෙතන චෛත්‍යයක් වගේ හදන්න උනත් තිබුණා. ඒත් මම කල්පනා කරේ මගේ අම්මා සෑහෙන දුක් විඳලා ඔය ඉඩම මිලදී ගත්තේ තනිකරම එයාගේ පෞද්ගලික මුදල්. කිසිම කෙනෙක්ගෙන් ලැබුණ නැහැ රුපියලක්වත්. මගේ අම්මා විදේශ රටක ඉඳලා නොඉදිනා දුක් විඳපු මගේ අම්මා හම්බ කරපු සල්ලි වලින් ගත්ත ඒ ඉඩම ඒකේ කොටසක් මේ බුද්ධ දිනීට පූජා කරා. මට ඕන වුණා පුතේ ඒ පර්චස් 50 මෙහිණි ආරාමයක් බවට පත් කරන්න. ඒකට මම අපේ අම්මට කිව්වා මගේ අම්මේ මම එමනම් මේක මෙහිණි ආරාමයක් බවට පත් කරන්නද. අන්න අනේ හොඳයි එහෙනම් මහා මායාරාමය කියලා නම තියන්න කියලා අම්මගෙන් ලැබිච්ච ඉඩම මහා මායාරාමය කියලා නම තියන්න කියලා මගේ අම්මා ඉල්ලීමක් කරා. ඊට පස්සේ මට සල්ලි තිබුණා. මගේ අම්මා මට ලක්ෂ 2ක් අතට දීලා කිව්වා පුතේ ඔයා මෙතන බුදු මන්දිරයක් හදන්න. ඊට පස්සේ මම එතන දැන් හදලා තියෙන පුතා වීඩියෝස් බලන්න නැති. අඩි 18ක් විතර දිග 18යි අඟල් 2-3ක් පළලට ලොකු බුද්ධ මන්දිරයක් හදලා තියෙනවා. දැනට බිච්චි බැඳලා තියෙනවා. බීම් එක දාලා ඊළඟට ඒක උඩින් බිච්චි බඳින්න තමයි දැන් තියෙන්නේ. එතන බුද්ධ ආසනයක් සැරියුත් මුගලන් පිළිම දෙකත් එක්ක තමයි බුද්ධ මන්දිරේ ඉස්සර වෙලාම හදලා තව පිටිපස්සට වෙන්න තව කුටි 3-4ක් හදන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ පන්සල් හැම ගමකම ඉදි වෙනකොට ගම් 5කටවත් මිහිණි ආරාමයක් දසිල් ආරාමයක් නැහැ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා සලකන්නේ නැහැ, දෙමෝපියෝ සලකන්නේ නැහැ, දරුවෝ සලකන්නේ නැහැ කියලා හරි. විවාහය අනිත්‍යයි, විවාහයේ දුකයි, විවාහයේ ගත යුතු දෙයක් නෑ, ගත හැකි දෙයක් නෑ, විවාහ ජීවිතේ ඇතුළේ ඉන්න කැමති නෑ කියලා සම්බුද්ධ ශාසනගත වෙලා බුද්ධ දිනියක් වෙලා මට මිහිණි සසනක දසිල් මාතාවක් වෙලා සසරෙන් ඈතර වෙන මාර්ගය එලිපෙලි කර ගන්න ඕනි කියලා දුකටපත් වෙච්ච කාන්තාවකට නිවිසනසිලා වැටිලා ඉඳගෙන බණක් භාවනාවක් කරගන්න තැනක් හදන්න ඕනේ. අපි මේ දසිල් මාතාව වශයෙන් අපි මේ බුද්ධ ශාසනය තුල ඉන්නවා නම් ඒ අනාගතයේ වෙනුවෙන් අපි යමක් දෙයක් කරලා තියන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් ඒකට මගේ අම්මගේ ආශිර්වාදය තියෙනවා. ඊළඟට මට මගේ පොඩි මේනින් වහන්සේගෙනුත් මුදලක් ලැබුණා. එතකොට මම දැනට ලක්ෂ 4.5ක් විතර එතෙන්ට වියදම් කරලා තියෙනවා. ඊළඟට මට Facebook එකේ මුණ ගැවුණා දුවෙක් දීපා පියදර්ශනී කියලා විදේශගත වෙලා ඉන්න දුවෙක්. ඒ දුව මට රුපියල් 50000ක පරිත්‍යාගයක් කරා.
ඊළඟට තව දමයන්ති කියලා හමුදාවේ විශ්‍රාම සුවයෙන් ඉන්න දුවෙක් රුපියල් 22000ක මුදලක් පරිත්‍යාග කළා. ආයි විදේශ රටක ඉන්න දුවෙක් මට රුපියල් 10000කින් පරිත්‍යාග කළා. එතකොට මට පුතත් මට මුදලක් පරිත්‍යාග කළා තියෙනවා. එතකොට ඊළඟට මට වෙන මුදල් ලැබිලා නැහැ. ඉතින් මේ වෙනකොට සාමාන්‍යයෙන් ලක්ෂ 5ක විතර වැඩ කොටසක් ගෙඩිලා තියෙනවා. මොකද අපිට අමාරුම බාස් කුලියක් දරන්න. මොකද එතන අපිට එතනදී කියන්නේ ශ්‍රමදායකත්වයක් ලැබෙන්නේ නැහැ. එහෙමයි. තනිකර පුතේ මුදල් වලින්මයි කරන්න වෙලා තියෙන්නේ. එතකොට දවස් 10ක් විතර එක දිගට වැඩ කරනකොට ගෝලියෝ දෙන්නෙකුටයි බාස් කෙනෙකුටයි ගෝලියෙකුට 1800ක් ගෙවන්න ඕන. බාස් කෙනෙකුට 2500ක් ගෙවන්න ඕන කෑම බීම ඔක්කොම දීලා. එතකොට මමත් මගේ පොඩි සාදුත් එතෙන්ට ගිහිල්ලා මගේ අම්මගේ උදව්ව අරගෙන කෑම බීම සකස් කරලා දෙන්න ඕනි බාස් නෑනට. ඒ වගේ දුෂ්කරතාවයක් මැද්දේ අපි දැනට කරගෙන ආවා. ඉතින් දැනට මම ගැඩොල් 1460ක් මම දන්න තැනකින් ණයකට මම ගත්ත ඒ ගැඩොල් ටික. අරගෙන මම ටිකක් ගෙවලා ඒකේ ප්‍රවාහණය ටිකක් දුර වුණා. මොකද සූර්ය ප්‍රදේශයේ ඉඳන් තනමල්ට ගෙනුණු පෙර 7000ක විතර මුදලක් දෙන්න වුණා ප්‍රවාහණයට. ඒක නිසා දැනට රුපියල් 50000ක් මම තව මේ ගැඩොල් වලට මුදලක් ඒ ඇත්තට දෙන්න තියෙනවා. මම මේ ගැඩොල් ටික බාලම තමයි වැඩ නැවැත්තුවේ. තව එතෙන්ට දැන්ට අපිට අවශ්‍යයි වැලි ටියුබ් එකක්. ඒකට රුපියල් 13000ක් විතර යනවා. එතකොට ගල් ටියුබ් එකකට රුපියල් 8000ක් විතර යනවා. ඒකට වැලි ඊළඟට කොන්ක්‍රීට් ගල් වලටත් යනවා. මම හිතන්නේ රුපියල් 8000ක් හරි 9000ක් හරි මට මතක නැහැ ඒක හරියට. ඒ ටිකත් අරගෙන කම්බි ගන්න ඕන අපිට. බීම් එකට කම්බි ඕන. ඊළඟට ඉතින් බාස් කුලිය ගෝල කුලිය ඕන. කෑම් බීම ටිකක් සපයා ගන්න ඕන. ඊළඟට මගේ බලාපොරොත්තුව තියෙන්නේ දැන් වැඩ කරන්න මේ මුදල් ප්‍රතිපාදන නැතුව ඉන්නේ. තිබිච්ච වගේම වැඩ කරගත්තා. මගේ පොඩි මීනින් වහන්සේ ෆන්ඩ් එකක් ගත්තා. එයා මේ කාලේ ගිහි ජීවිතය ගත කරන කාලේ එයා මේ රස්සාවක් කරලා ඒකෙන් ඉතින් එයාත් ලක්ෂ 2ක් විතර මට එතෙන්ට වියදම් කරලා තියෙනවා. මගේ අම්මා ලක්ෂ 2ක් වියදම් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මට අර Facebook එකේ ලැබිච්ච මුදල් ඉතින් ලක්ෂ 5ක් විතර වියදම් වෙලා තියෙනවා. ඉතින් දැනට වැඩ නවත්තලා තියෙන්නේ පුතේ. ඉතින් ඔයත් දන්න කියන අය සම්බන්ධ කරලා අපේ මේ වීඩියෝ එක බලන කෙනෙක් මුදල් පරිත්‍යාගයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් account number එකක් තියෙනවා. අපි පල්ලෙන් දානවා මේ මෑණි අම්මගේ account number එකයි phone number එකක් දාන්නම්. ඔයාලට මේ වීඩියෝ එක බලලා මේ ඔයාලටත් මේ පුණ්‍ය කටයුත්තට සහභාගී වෙන්න පුළුවන්. සියලුම දෙනාට. ඔව් අනිවාර්යයෙන්ම account number එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට පරිත්‍යාග වෙන්න පුළුවන්. ඒ වගේම මේ මුදල් වලින් අපි කරන දේවල් අපි වීඩියෝ කරලා අනිවාර්යයෙන්ම දානවා. මොකද අද බොහෝ දුරට පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවා බොහෝ දෙනෙක් පින් කරගන්න. ගොඩක් විදේශ ගත වෙලා ඉන්න ඇයට ශ්‍රී ලංකා ධරණීයතලයට ඇවිල්ලා පිනක් දාමක් කරගන්න වෙන්නේ නැති නිසා ඒ රටවල් වල ඉන්නකොට ඒ වැටුප් වලින් මිල මුදලක් පරිත්‍යාග කරලා ඒ ඇත්තෝ පිනක් කරන්න බොහොම පැහැදීමකින් ඉන්නවා. නමුත් මේ ශ්‍රී ලංකාව ධර්මීයතලයේ තුල ඉන්න අය බොහෝ දුරට පුතේ ඔරබුරු වංචාවන් කරලා ඒ වගේ ගොඩාක් දුරට කලකිරීමටපත් වෙලා ඉන්න අය ඉන්නවා. ඒක නිසා අපි සත්‍යවාදීව වෙන මුදල් වලින් ගන්න බඩු ඒ වගේ වියදම් වෙන විදිය අපි සම්පූර්ණ වීඩියෝ කරලා අපි දානවා. ඒ කියන්නේ යාලට පැහැදීමක් ඇති වෙන්න ඕන නිසා. තව විදේශ රටක ධම්මිකා දියණියගේ අඳුරන කියන මහත්මෙක් විදේශ රටක අපිට වහලට ලීඩ්ස් ටික සහ ඒ අවශ්‍ය කරන සීට් ටික අරගෙන දෙන්නම් කියලා අපිට ඇස්ටිමේට්ව දැනට ඉල්ලලා තියෙනවා. ඉතින් මේ මහත්මයා අපිට වහල ගහලා දෙන නිසා ඒ වගේම මගේ Facebook මිතුරියක් නිරෝෂා කියලා එයාගේ ස්වාපුරුෂයා වහල් ගහන වඩු බාසුන් මහත්මයෙක් එතුමා මුල් වෙලා අපිට මිල මුදලක් ලබා ගන්නේ නැතුව අපිට වහල ගහලා දෙන්නම් කියලා බාර අරගෙන තියෙනවා. දැන් අපිට දැනට කරන්න තියෙන්නේ පුතේ බීම් එක ගාගෙන මේ බිත්ති ටික මැද ගන්න. මොකද අපිට ඒවට පලංචි ඕන, ඊළඟට යකඩ ප්ලේට් ඕන. ඉතින් අපි හිතනවා වගේ නෙමෙයි ඔක පොඩි මුදලකින් පටන් ගන්න බැරි කමක් තියෙන්නේ. ඔක වැඩේ කරන්න අත තියුවොත් අර අඩුපාඩු ටික ගිහින් දාගෙන
ප්ලේට් පලංචි ඔක්කොම ගිහින් තියාගෙන වැඩේ ඉවර කරලා එන්න බලාගෙන මොන පුතේ යන්න. මොකද අපි මේ පාලු කරලා අපි යන්නේ එතන හදන්න. ඒක නිසා මම ඒ වගේම ආරාධනා කරන්න කැමති මේ අවස්ථාවේ මම මහාන ජීවිතයට ඇතුල් කරගන්න දැනට දෙන්නෙක් විතර හොයන. ජීවිත අවබෝධය තියෙන මේ හැමදේම දුකයි. මේ වගේ නේ කොච්චර අපි පවත්වාගෙන ගියත් සපක් සතුටක් සන්තෝෂයක් කියලා දෙයක්කට මූලා වෙලා රැවටිලා හිටියත් මේ හැම සැප සතුටක් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ දුක විතරයි. ඒක නිසා මට සසර මගෙන් එතර වෙන්න පින්දාම් ටිකක් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ සංගමිත් මෙහිණි පරපුරට ජීවිතය පරිත්‍යාග කරලා සම්බුද්ධ ශාසනයේ බුද්ධ දිනියක් වෙන්නට පෙරම් පුරණ දෙන්නෙකුට විතර අවස්ථාවක් දෙන්න පුළුවන් මට මහාන කරන්න. එයාලට සසර මගේ එතරි වෙන්න සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සසරින් දුක එතර වෙන්න නිවන් දකින මාර්ගය කරා යොමු වෙන්න පින්දහම් කුසල දහම් රැස් කරගන්න දහමට පැහැදුණු අය ඉන්නවා නම් ඒ දුරකථන අංකේ පුතා අතුල් කරා මේකට දුරකථන අංකයක් දීලා සහභාගී වෙලා එයාලට පුළුවන් ශාසනයට ඇතුල් වෙන්න. මොකද එතන හදන අලුත් ආරාමෙට අපිට ඕනි ශිෂ්‍යයෝ සසරින් එතර වෙන මාර්ගයේ ගමන් කරන අය මේවා අපි හදලා කරලා තියන්නේ මේවා අනාගත පරපුර වෙනුවෙන්. ඉතින් ඒ ඇත්තෝ ඇවිල්ලා මේවා බාර අරගෙන ඉදිරියට මේවා රැක බලාගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දෙයක් කරන්න ධෛර්යය ලැබෙන්න ඕනි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි.